right. පුතේ අයිබෝන් හැමෝ දරුවන්ට අපේ 8 වසර ICT පන්තිය අද තමයි පළවෙනි දවස. අද තමයි ඉස්ලාම් ක්ලාස් එක පටන් ගන්නෙ. ඉතින් හැමෝටම අයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා පුතේ ක්ලාස් එකට. දැන් මම අහුවා ඔයගොල්ලන්ගෙන් කොහේද පන්තියට සම්බන්ධුනේ කියලා. ගොඩක් පැතිවල ඉඳලා ළමයි පන්තියට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් බොහොම සතුටුයි. අද පළවෙනි දවස් ළමයි 40ක් වගේ ප්‍රමාණයක් ක්ලාස් එකේ ඉන්නවා. තව වැඩි වෙයි ඉස්සරහට. හරි. ඉතින් අපි මෙතන නම් පටන් අරගෙන පන්තිය කරගෙන යමු. කාට හරි මොකක් හරි අවුලක් ආවොත් සහ අවුලක් තියෙනවා නම් ඉක්මනට මාව දැනුවත් කරන්න ඕනේ. මම ඔයගොල්ලන්ගේ අවුල ලියලා දෙන්නම්. හරි. එතකොට පුතේ මාව හැමෝම දන්නේ නැතුව ඇති. ඒකින්ද මම චුට්ටක් කියන්නම් මම ගැන. මම මේ වෙනකොට අවුරුදු 5ක් 2017 18 19 20 21 අවුරුදු 5ක් ICT විෂය උගන්වනවා. උසස් පෙළ ලියන දරුවන්ට A level දරුවන්ට A level ICT විෂය. ඉතින් මේ කොරෝනා තත්ත්වෙත් එක්ක අපිට ඔන්ලයින් උගන්වන්න වෙච්ච හේතුව හින්දා තමයි මම 6 7 8 9 වසර සහ O level පන්ති වලට IT උගන්වන්න ගත්තේ. ඉතින් ඕගොල්ලන්ට ඒ වාසනාව ලැබිලා තියෙනවා. ඕගොල්ලන්ට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා මගින් IT ඉගෙන ගන්න. මේ කොරෝනා වේසන තත්ත්වෙ හින්දා අපි ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තු හින්දා. නැත්තම් මම 6 4 9වත් O level වත් ක්ලාස් පටන් ගන්න හිටිය ගුරුවරයෙක් නෙමෙයි. අපි A level ක්ලාස් කරන්නේ. ඉතින් කොහොම හරි ඕගොල්ලන්ගේ ක්ලාස් එකට ඔන්න මම සෙට් වුණා. ඉතින් බොහොම සතුටුයි. ළමයි හොඳ ප්‍රමාණයක් ඉන්නවා. පොතේ මුලින්ම කියන්න ඕන දේ පොඩක් අපිට ක්ලාස් එක එක්ස්පෑන්ඩ් කරගන්න ඩෙවලොප් කරගන්න ඕනේ. ඉතින් පුළුවන් තරම් ක්ලාස් එකේ link එක මේ මීටින් වල link ඔයාලගේ යාළුවන්ට share කරන්න ක්ලාස් එකට join වෙන්න කලින්. එතකොට ඔයාගේ යාළුවන්ටත් පුළුවන් අපේ පන්තියට සම්බන්ධ වෙලා අපිත් එක්ක ඉගෙනගෙන ICT දැනුම වැඩි කරගන්න. right? හරි. මගේ නම දිනිත් හඳුවල. මේ තියෙන මගේ නම දිනිත් හඳුවල. මේ තියෙන මගේ WhatsApp සහ normal call ගන්න පුළුවන් phone number එක. හරි. ඒවා අවශ්‍ය කට්ටිය note down කරගන්න. මොකද වැදගත් වෙයි. එතකොට ඔයා ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා Google එකේ ගිහිල්ලා search කරත් දිනිත් හඳුවල කියලා Facebook එකේ search කරත් දිනිත් හඳුවල කියලා නැත්නම් අපි YouTube එකට ගිහින් search කරත් දිනිත් හඳුවල කියලා ඔයගොල්ලන්ට මගේ විස්තර මගේ videos photos ඔය පන්ති පිළිබඳ විස්තර ඒ ඔක්කොම දරගන්න පුළුවන්. ඒත් එක්කම පුතේ මගේ website එක පන්ති වලට සම්බන්ධ වෙන්න ඔයගොල්ලෝ ඉස්සරහට මේක හරහා dinithanduwala.com dinithanduwala.com මේක මගේ website එක. එතකොට අවශ්‍ය දරුවන්ට මේක ලියා ගන්න පුළුවන්. මොකද ඉස්සරහට ඔයගොල්ලෝ පන්ති වලට සම්බන්ධ වෙන්නේ WhatsApp එකට එවන link එකෙන් නෙමෙයි පුතේ මෙන්න මේ website එකේ. එතකොට ඔයගොල්ලන්ට මේ website එකටම හරියන්න හරි mobile app එකක් smartphone වලට mobile app එකක් මගේ තියෙනවා. මට app එකක් තියෙනවා ඒකත් දිනිත් හඳුවල IT sir කියන app එක. හරි. ඒකත් ඔයගොල්ලන්ට ඉස්සරහට මම ලැබෙන්න සලස්වන්නම්. ඒකත් ඉස්සරහට ලැබෙන්න සලස්වන්නම්. right? හරි. එතකොට හැමෙට තියෙන ඔයගොල්ලන්ට හැමෝටම පොදුවේ වෙබ්සයිට් එකක්. හැමෝටම පොදුවේ වෙබ්සයිට් එකක් iCThub.online iCThub.online කියන වෙබ්සයිට් එක. ඒක තාම ලොන්ච් කරලා නැහැ. ඒක ලැබෙන්න සලස්වන්නම් පුතේ ඉස්සරහට. මම කතා කරනකොට කවුරුත් කතා කරන්න එපා. අහගෙන ඉන්න. ප්‍රශ්න අහන්න වෙලාව දුන්නාම කතා කරන්න වෙලාව දුන්නාම ඔයගොල්ලන්ට කතා කරන්න හැකියාව තියෙනවා. හරි. එතකොට පන්ති පිළිබඳව ඉදිරියට අවශ්‍ය විස්තර ඔක්කොම WhatsApp group එකට සහ Telegram group එකට අලුත් කරනවා. මම Telegram group එකේ link එක දැම්මා. මම ආයෙ පාරක් දාන්නම්. Telegram group එකේ link එක දැම්මා මම ආයෙ පාරක් දාන්නම් chat එකට. right. Telegram group එකේ link එක ඔන්න ආයෙ පාරක් මම chat එකට දැම්මා. හරි. ඔක ඔය link එක click කරන්න හැමෝම link එක click කරාම ඔයගොල්ලෝ හැමෝම Telegram group එකට සම්බන්ධ වෙයි. class fees කොහොමද අහනවා පුතේ? class fees රුපියල් 600යි. class fees රුපියල් 600යි. මාසෙ රුපියල් 600ක් ගෙවන්න ඕනේ පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට අද කවුරුත් fees ගෙවලා තියෙන්න අවශ්‍ය නැහැ. අද කවුරුත් fees ගෙවලා තියෙන්න අවශ්‍ය නැහැ. අද හැමෝටම නොමිලේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉස්සරහට අපි නොමිලේ පාඩම් කරනවා. හරි. සල්ලි ගෙවලා පන්තියට සම්බන්ධ වෙන දරුවන්ටත් එක්කම නොමිලේ පාඩනුත් අපි කරගෙන යනවා ඉස්සරහට. තව විශේෂ කාරණයක් කියන්න ඕනේ. දැන් ඔයා 8 වසරේ පන්තියට පුතේ 8 වසරේ පන්තියට ෆීස් ගෙව්වම ඔයාට නොමිලේ හරි ඒක අපේ පන්තිය විසින් දෙන දෙයක් ඕගොල්ලන්ට ඔයාට නොමිලේ 6 වසර 7 වසර සහ 9 වසරට 6 වසර 7 වසර සහ 9 වසරට සම්බන්ධ වෙන්න පුළුවන් නොමිලේ. හරි 8 වසරට පන්සල්ලි ෆීස් ගෙවුවට පස්සේ. හරි ෆීස් කීයක්වත් වැඩි වෙන්නේ නැහැ.
600ම තමයි. රයිට්. එතකොට ඔන්න මම කිව්වා මූලික දේවල් ටික. හරි. සහ මම බලාපොරොත්තු වෙනවා මම හිතනවා මම කියන දේවල් මම ඕගොල්ලන්ට උගන්වන දේවල් වඩාත් හොඳින් ඕගොල්ලන්ට තේරෙයි. හොඳට ඕගොල්ලන්ගේ ඔළුවට යයි. වඩාත් හොඳින් වෙන තැනකින් ඉගෙන ගන්නවට වඩා හොඳට හරි මම මේ සංසන්දනය කරලා බලලා කියන්නේ වෙන තැනකින් ඉගෙන ගන්නවට වඩා හොඳට ඕගොල්ලන්ට මගෙන් IT හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි ඒකේ විදිහට කරන්න මම උපරිම උත්සාහ කරනවා. හරි. මොනවා හරි අවුලක් ගියොත් එහෙම සිග්නල් අවුලක් නම් ගොඩක් වෙලාවට යන එකක් නැහැ. සිග්නල් හොඳටම තියෙනවා. හරි. මයික් එකේ මොනවා හරි අවුලක් ගියොත් හරි කැමරාවක් හරි අවුලක් වුණොත් හරි. හරි එහෙම වෙන එකක් නැහැ ගොඩක් වෙලාවට. එහෙම වුණොත් එහෙම ඉක්මනට කියන්න ඕනේ. හරි. ඉක්මනට කියන්න ඕනේ. මොකද මම පන්තිය කරාට පන්තියේ ඉන්නේ ඕගොල්ලෝනේ. ඒතකොට ඕගොල්ලෝ තමයි දන්නේ පන්තිය අවුලක් ගියොත් එහෙම. හරි. පන්තිය අවුලක් ගියොත් ඕගොල්ලෝ තමයි දන්නේ. ඒකින්ද ඉක්මනට මොනවා හරි අවුලක් ගියොත් එහෙම ඉක්මනට කියන්න මම ඒ ගැටලුව නිරාකරණය කරන්නම්. හරි. මම අහලා තියෙනවා සර් කොහෙද ඉන්නේ කියලා. මං ඉන්නේ පුතේ ගම්පහ මිනුවන්ගොඩ. හරි. ඔයගොල්ලෝ ගම්පහ කිව්වම කොහොමද දන්නවා. ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශ තමයි මං ඉන්නේ. එහෙනම් හරි. රයිට් අපි වැඩේ කරගෙන යමු. ඉස්සරහට ඔයගොල්ලන්ට එන ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මාත් එක්ක ඕන දේ සාකච්ඡා කරන්න පුළුවන්. පන්ති ඇතුළත ඔයගොල්ලන්ට හරි ක්ලාස් එක ඇතුළත උගන්වන පාඩම් වලට අමතරව කොහොමද අපි ෆෝන් එකක් කම්පියුටර් එකක් ට්‍රැක් කරගන්නේ කොහොමද අපි වෛරස් එකක් නිර්මාණය කරන ඔය වගේ පොඩි පොඩි දේවල් කීපයක් සහ අපි කොහොමද රොබෝ කෙනෙක් හදාගන්නේ කියන විශේෂ කරුණු පන්ති ඇතුළත සාකච්ඡා කරනවා. ඉතින් හැමෝටම විශේෂ කාරණයක් වෙයි ඒක. හරි. අපි පටන් අරන් වැඩේ කරගෙන යමු. ඒ අතරතුර ඕගොල්ලන්ට අවශ්‍ය වුණ දේවල් මම කියලා දෙන්නම්. හරිද? රයිට්. අපි වැඩේ කරමු. හරි. මම මේක මගන්නම්. පුතේ අපි 8 වසර කියලා කියන්නේ හරි දැන් ඉස්සර නම් 8 වසරේදී ICT කියලා විෂයක් තිබ්බේ නැහැ. හැම පාඩමක් තිබ්බෙත් නැහැ. හරි. ICT කියලා විෂයක් තිබ්බේ නැහැ 8 වසරේදී. ICT පුතේ ඉස්සර තිබ්බේ 10 වසරේදී තෝරගන්න විෂයක් විදියට. බකට් සබ්ජෙක්ට් කියලා අපි කියන්නේ. හරි. අපිට විෂයන් තුනක් තෝරගන්න තියෙනවා 10 වසරේදී O level කරන්න. හරි. එතකොට බකට් සබ්ජෙක්ට් එකක් විදියට තමයි අපිට ICT විෂය තෝරගන්න තිබ්බේ. ඉතින් මේ විෂයට තියෙන ඩිමාන්ඩ් එක ඉල්ලීමත් එක්කම හරි විෂයට තියෙන ඉල්ලුම ඩිමාන්ඩ් එක එක ICT විෂය ඔයගොල්ලන්ට අනිවාර්ය විෂයක් විදියට 6 වසර 7 වසර 8 වසර සහ 9 වසර වලදී ඉගෙන ගන්න තියෙනවා. පැහැදිලිද? 6 7 8 9 වසර වලදී ICT අලුත් සිලබස් එකේ දැන් ඉගෙන ගන්න තියෙනවා අනිවාර්ය විෂයක් විදියට. ඒ කියන්නේ මග අරින්න පුළුවන්ද මේක? මග අරින්න බෑ. අර ගණන් විද්‍යාව සිංහල වගේ මේකත් අනිවාර්ය දෙයක්. මොකද ඉස්සරහට ඉගෙනගෙන අපි ජොබ් එකකට යද්දී අපි කැම්පස් යද්දී අපි A level කරද්දී අපි හැම වැඩක්ම කරද්දී අපිට ICT විෂය දැනුම අවශ්‍ය වෙනවා. වැඩ කරන්න ICT විෂය දැනුම අවශ්‍ය වෙනවා. හරි? ඉතින් ඒකින්ද තමයි ඕගොල්ලන්ගේ සිලබස් එකට ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයට ICT විෂය ප්‍රධාන විෂයක් විදියට ඇතුළත් කරලා තියෙන්නේ. හරි? ප්‍රධාන විෂයක් විදියට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඕවා තමයි අපිට විෂයේ තියෙන පාඩම් ටික ගැන කතා කරනවට කරන්න කලින් අමතරව කතා කරන්න තිබ්බ දේවල් ටික. හරි. ඊට පස්සේ මම කියන්නම් ඕගොල්ලන්ට තියෙන පාඩම් ටික. උදේ ICT විෂය ඕගොල්ලන්ට පාඩම් තියෙන්නේ සියලුම පාඩම් මේ පරිගණක සම්බන්ධව. ICT විෂය හැදිලා තියෙන්නේ. මම පොඩක් මෙහාට මම ඕගොල්ලන්ට බොහොම හිමීට කතා කරලා උගන්වන්නම්. මම මේ අර පොඩක් කියන්නේ ඕගොල්ලන්ට දැනුවත් වෙන්න පොඩි කාරණා ටිකක් නේ. චුට්ට මේ අපි කතා කරනවනේ. කතා කරන ඒවලුට දා ගන්න පුළුවන් නේ. මම මේ විෂය කරුණු උගන්වනව නෙමෙයි. විෂය කරුණු ඕගොල්ලන්ට මම උගන්වද්දි බොහොම හිමීට වචන හසුරුවලා පැහැදිලිව ඕගොල්ලන්ට කියලා දීලා උගන්වන්නම්. හරි. මම මේ චුට්ටක් කියාගෙන යන්නේ අර පොඩි හැඳින්වීමක් නේ මේක. මේක ඉතින් ගොඩාක් වෙලා අරගෙන බෝරින් කරලා මෙතන මම නටන්න ඕනේ නැහැ. හරි. අර මඩ පාගනවා වගේ හිමීට හරි චව් ගා පා ගන්න ඕනේ නැහැ. කියාගෙන ගියාම ඕගොල්ලන්ට ඔලුවට යනවා. මෙයා කියන්නේ මොකද්ද? මේ සර් කියන්නේ මොකද්ද? මෙයා කියන එක තේරෙනවද? හරි කියලා ඔලුවට යනවා. හරි. ඒකින්ද ගොඩාක් මම මේ මඩ පාගනවා වගේ චව් කරන්නේ නැහැ මේක. පුතේ ඔයගොල්ලන්ට ICT විෂය තුළද ඉගෙන ගන්න තියෙන්නේ හැම කොටසක්ම පරිගණක හා සම්බන්ධ දේවල්. හරි. පරිගණක හා සම්බන්ධ දේවල්. පරිගණකය නිර්මාණය වුණේ කොහොමද? පරිගණකය නිර්මාණය වුණ කාලේ ඉඳලා අද වෙනකන් කොච්චරක් දේවල් වැඩි වෙලා තියෙනවද? අද නවීනතම පරිගණක නිර්මාණය වෙන්නේ කොහොමද? ඒවල ගැටලු විසඳන කොහොමද? කොහොමද අපි පරිගණකයක් භාවිතා කරන්නේ? කොහොමද අපි පරිගණකයක් හදන්නේ? පරිගණකයේ භාවිතයෙන් කරන්න පුළුවන් වැඩ මොනවද? අන්තර්ජාලය ගැන අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි කොහොමද නිර්මාණය කරන්නේ? පරිගණක කොහොමද ජාලකරණය කරන්නේ? ඔය ඔක්කොම ටිකක් නෙමෙයි විෂය කරුණු ගොඩක් තියෙනවා. පාඩම් ගොඩක් තියෙනවා. හරි. මේ ඔක්කොම ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මේ ඔක්කොම ඒගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඕගොල්ලන්ගේ මේ පන්තිය පටන් ගන්න කලින් පොතේ අපි තිබ්බ 9 වසර පන්තිය.
හරි 9 වසර පන්තියේදී අපි කරපු පාඩම පරිගණක ජාලකරණය. 9 වසර පන්තිය අපි පන්තිය කරේ 9 වසර පන්තිය දෙවන දිනේ. අපි කලින් සතියේත් කරා 9 වසර පන්තිය. එතකොට ඕගොල්ලන්ගේ පන්තිය තමයි අද පටන් ගත්ත පන්තිය. හරි. ඕගොල්ලන්ගේ විෂය හරි ඕගොල්ලන්ගේ සබ්ජෙක්ට් එකේ පාඩම් ගොඩක් තියෙනවා. මේ පාඩම් ගොඩ අතරින් මම අද කරන්න තෝරගත්තු පාඩම තමයි අද කරන්න තෝරගත්තු පාඩම තමයි සංඛ්‍යා පද්ධති කියන පාඩම. ඔයගොල්ලෝ අහලා තියෙනවද මේ පාඩම? සංඛ්‍යා පද්ධති පුතේ ඉංග්‍රීසියෙන් කියන්නේ නම්බර් සිස්ටම් කියලා. සිංහල මාධ්‍ය ඉගෙන ගන්න දරුවෝ හිටියත් මෙතන ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්න දරුවෝ හිටියත් ප්‍රශ්නයක් නැහැ. දෙගොල්ලන්ටම හරියන්න මම ඉංග්‍රීසි උනොත් මේව දෙනම ඈ. හරි සංඛ්‍යා පද්ධති පාඩම අහලා තියෙනවද? අහලා තියෙනවද? ඔව් සර්. ඔව් අහලා තියෙනවා. සංඛ්‍යා පද්ධති පාඩම අහලා තියෙනවා. පුතේ මෙන්න මේ සංඛ්‍යා පද්ධති පාඩමේ 34 ඉන්න ක්ලාස් එකේ හරි කමක් නැහැ. සංඛ්‍යා පද්ධති පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ ICT වල තියෙන සංඛ්‍යා පද්ධති ගැන. හරි ICT වල තියෙන සංඛ්‍යා පද්ධති ගැන තමයි මෙන්න මේ සංඛ්‍යා පද්ධති කියන පාඩමේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් අපි මුලින්ම පාඩම් ගොඩක් තියෙනවා. අපි හැම පාඩමක්ම කරමු. අපි මුලින්ම මේ සංඛ්‍යා පද්ධති පාඩම ඉගෙන ගමු. සංඛ්‍යා පද්ධති පාඩම ඉගෙන ගමු. පැහැදිලිද? හරි එහෙනම් මාතෘකාව දාගන්න. පුතේ අපේ විෂය නම මොකද්ද? අපේ විෂය දැන් මම මේ එහෙම අහන්න හොඳ නැහැ. කමන්නේ අහමු. හරි නොදන්නවුන් ඉන්න පුළුවන්. පුතේ අපේ විෂය නම මොකද්ද? ICT නේද? ICT වල මොකද්ද මේ ICT කියන එක දිගහැරලා කියන්න පුතේ මට? ICT කියන එක දිගහැරලා කියන්න මට. Information and communication technology. නොදන්න කට්ටිය ඉන්න පුළුවන්. Information and communication technology. නැත්තම් ICT ඉගෙන ගන්නවා ඒකේ නම දන්නේ නැහැ හරියට. එහෙම වෙන්න පුළුවන්. මම එහෙම වෙන්න තියන්නේ නැහැ මගේ පන්ති ආවා කියන්නේ ආයි ගොඩේදී. හරි. right. Information and communication technology කියන එකේ සිංහල තේරුම කියන්න. තොරතුරු හා සංවේදන තාක්ෂණය. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. එහෙනම් මෙතන පරිගණක කතාවක් නෑ. කෙලින්ම තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තමයි අපේ විෂය. හරි තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. හරි. විෂය නම දන්නේ නැති ළමයි හරි ඉස්සලා විෂය නම ලියා ගන්න තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියලා. ඊට පස්සේ පුතේ පාඩමේ නම ලියා ගන්න අපි අද ඉගෙන ගන්න පාඩමේ නම සංඛ්‍යා පද්ධති number system. number system සංඛ්‍යා පද්ධති අපි පාඩමේ නම ලියන්න. පාඩමේ නම ලියන්න සංඛ්‍යා පද්ධති. ඔව් පුතේ අද පන්තිය ෆ්‍රී අපි කරන්නේ. අද ක්ලාස් එක කරන්න ෆ්‍රී. දිගටම ෆ්‍රී නේ මේ ක්ලාස් එක. ක්ලාස් එකට ෆීස් ගන්නවා රුපියල් 600ක් ෆීස්. හරි. ඇයි හේතුව ඒ ඔක්කොම මම කියන්නම්. බොහොම පැහැදිලිව මම කියන දේ අහගෙන ඉන්න. හරි. අවගන්නන දේවල් ටික හරියට තේරුම් ගන්න. ඔයගලගේ වැඩේ අපි කරමු. පැහැදිලි? හරි. ඔයගොල්ලෝ ඉගෙන ගද්දී අම්මා හරි තාත්තා හරි අම්මා තාත්තන ගොඩක් කලකට නැතුව ඇති අම්මව ළඟින් තියාගත්ත ගැටලුවක් නැහැ. හරි. ළඟින් තියාගෙන මම මේ කියන්නේ වහගෙන ඉන්න. එතකොට මොන හරි ඔයාලට තේරුම් නැතොත් එහෙම අම්මෙන් අහන්න සර් මොකද කිව්වේ කියලා. right. බලගන්න පුතේ සංඛ්‍යා පද්ධති පාඩම. අද පුතේ සංඛ්‍යා පද්ධති පාඩමෙන් අපි ඉගෙන ගන්න මේ අපි සංඛ්‍යා පද්ධති පාඩමෙන් ඉගෙන ගන්න මෙන්න මෙහෙම දෙයක්. හරි සංඛ්‍යා පද්ධති පාඩමෙන් අපි ඉගෙන ගන්නේ සංඛ්‍යා පද්ධති ගැනනේ. ඔව් සංඛ්‍යා පද්ධති ගැන. පුතේ ඉස්සරලාම සංඛ්‍යා පද්ධති ගැන ඉගෙන ගන්න ඉස්සරලා ඔයා මට කියන්න සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. ඔයා මට කියන්න පුතේ සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? සංඛ්‍යාවක් මොකටද අපි භාවිතා කරන්නේ? හරි ඉස්සලා මේ කියන්නේ සංඛ්‍යා පද්ධති ඉගෙන ගන්න කලින් මට කියන්න අපි සංඛ්‍යාවක් භාවිතා කරන්නේ මොකටද පුතේ? සංඛ්‍යාවක් කියන්නකෝ. මං කියන එක ඇහෙනව නේද? ගාණක් හදන්න. ගාණක් හදන්න. තව
තව මොකටද? එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරගන්න. එදිනෙදා ජීවිතේ මොනා කරන්නද? වැඩ කටයුතු කරගන්න. තව අදහසක් කියන්න මට. තව අදහසක් කියන්න. එදිනෙදා ජීවිතයේදී ගණන් හදන්න. එදිනෙදා ජීවිතේ ගණන් හදන්න. හරි. මම මෙහෙම කිව්වොත් එහෙම ඔයගොල්ලෝ පිළිගන්නවද? පුතේ අගයක් නිරූපණය කරන්න. හොඳ කතාවක් ඒක. හරි. මම මෙහෙම කිව්වොත් ඔයගොල්ලෝ පිළිගන්නවද බලන්නකෝ. මම කියනවා සංඛ්‍යාවක් අපි භාවිතා කරන්නේ යම්කිසි ප්‍රමාණාත්මක தත්වයක් නිරූපණය කරන්න කියලා. මොකාරී ප්‍රමාණයක්. හරි දැන් මගේ ඉස්සරහා ඉන්න ළමයි 20ක්. මගේ ඉස්සරහා ඉන්න ළමයි ප්‍රමාණය නිරූපණය කරන්න මම 20 කියන සංඛ්‍යාව භාවිතා කරා. මල් ළඟ තියෙනවා පෑන් කීයද? දෙකක්. මල් ළඟ තියෙන පෑන් ප්‍රමාණය නිරූපණය කරන්න මම 2 කියන සංඛ්‍යාව භාවිතා කරා. හරි මම ඇඳන් ඉන්නේ එක ෂර්ට් එකයි. ඇතුලේ තව එකක් තියෙනවා හරි. එක ෂර්ට් එකයි ඇඳන් ඉන්නේ. එතකොට මං මල් ළඟ තියෙන ෂර්ට් ප්‍රමාණය නිරූපණය කරන්න මම සංඛ්‍යාවක් එක කියන සංඛ්‍යාව භාවිතා කරා. මම කඩේ දත් 32ක් තියෙනවා. එතකොට මගේ කඩේ තියෙන දත් ප්‍රමාණය නිරූපණය කරන්න මම සංඛ්‍යාවක් භාවිතා කරා. දැන් හරිනේ. යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් නිරූපණය කරන්න මම භාවිතා කරනවා සංඛ්‍යාවක්. හරි? යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් නිරූපණය කරන්න භාවිතා කරන සංකේතයකට අපි කියනවා සංඛ්‍යාවක් කියලා. හරි? යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් නිරූපණය කරන්න භාවිතා කරන සංකේතයකට අපි කියනවා සංඛ්‍යාවක් කියලා. සංඛ්‍යාවක්. පිළිගන්නවද මං කිව්ව කතාව? ඔයාලට තේරුණාද ඒක? තේරුණාද? ඔව් සර්. තේරුණා. හරි. එතකොට ඔන්න මං කිව්ව සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. සංඛ්‍යා පද්ධතිය ගැන කතා කරන්න තියෙන්නේ. තුන පුතේ සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් ප්‍රමාණාත්මක දත්තයන් නිරූපණය කරන්න භාවිතා කරන සංකේතයකට කියනවා සංඛ්‍යාවක් කියලා. හරි. මට කියන්න බලන්න කවුරු හරි සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක් වෙන්නද එහෙනම්? සංඛ්‍යා පද්ධතියක් කියන්නේ සංඛ්‍යා කිහිපයක් සංඛ්‍යා කිහිපයක එකතුවක්. අන්න හරි. එතකොට සංඛ්‍යා කිහිපයක එකතුවක් සංඛ්‍යා සමූහයකට අපි කියනවා සංඛ්‍යා පද්ධතියක් කියලා. සංඛ්‍යා කිහිපයක් නැත්නම් සංඛ්‍යා සමූහයකට අපි කියනවා සංඛ්‍යා පද්ධතියක් කියලා. හරි. එහෙනම් මට මෙන්න මෙහෙම අර්ථකථනය කරන්න පුළුවන් සංඛ්‍යා පද්ධතියක් කියන එක. සංඛ්‍යා පද්ධතියක් කියන එක මට මෙන්න මෙහෙම අර්ථකථනය කරන්න පුළුවන්. යම්කිසි පොඩලියම් යම්කිසි ප්‍රමාණාත්මක අපි මේක ලියා ගන්න ඕනද? නිරූපණය ඉන්න පුතේ යම් ප්‍රමාණාත්මක භාවිතා කරන සංකේත සංකේත සමූහයක සංඛ්‍යා පද්ධතියක් ඕක පොතේ ලියා ගන්නද? ඉන්න පුතේ මම කියනකන් ඉන්න. හරි. ඔන්න මම ඕගොල්ලන්ට නිර්වචනයක් දුන්නා මොකද්ද? සංඛ්‍යා පද්ධතියකට. සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකද්ද එහෙනම්? මට කියන්න යම් කිසි ප්‍රමාණාත්මක දත්තයක් නිරූපණය කිරීම සඳහා භාවිතා කරන සංකේත සමූහයක එකතුවක් සංඛ්‍යා පද්ධතියක් ලෙස හඳුන්වයි. හරි. ඔන්න හරි. තේරුණාද මම කියපු එක? දැන් මේමනේ සංඛ්‍යාවක් අපි භාවිතා කරන්නේ. හරි. සංඛ්‍යාවක් භාවිතා කරන්නේ ප්‍රමාණාත්මක தත්ත්වයක් නිරූපණය කිරීම සඳහා. මයික් එක චුට්ටක් ඔෆ් කරන්න මයි පුතේ. රත්තරනේ චුට්ටක් මයික් එක ඔෆ් කරන්න. අන්න එහෙම. හරි. සංඛ්‍යාවක් භාවිතන්නේ යම්කිසි ප්‍රමාණාත්මක தත්ත්වයක් නිරූපණය කිරීම සඳහා. හරි. එතකොට සංඛ්‍යා සමූහයක් එකතුවකට අපි කියනවා සංඛ්‍යා පද්ධතියක් කියලා. එහෙනම් සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ
යම් කිසි ප්‍රමාණාත්මක දත්තයක් නිරූපණය කිරීම සඳහා භාවිතා කරන සමූහයක එකතුවක් සංගත සමූහයක එකතුවක් සංඛ්‍යා පද්ධතියක් කියලා අපි හඳුන්වනවා. එතකොට ඔයා මේ නිර්වචනේ පාඩම් කරගන්න ඕනේ කියන එකක් නැහැ. ඔයා මතක තියාගත්තාම ඇති එහෙම. හරි. ඔයා දන්නවා මොකටද සංඛ්‍යාව භාවිතා කරන්නේ? යම් කිසි ප්‍රමාණාත්මක දත්තයක් මොකද ප්‍රමාණයක් නිරූපණය කරන්න. හරි. එතකොට ඒ වගේ ඒවා ගොඩක් ඒ වගේ ඒවා සමූහයක එකතුවක් තමයි සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ. ඒ විදිහට මතක තියාගත්තාම ඇති. හරි. අපි මුලින්ම ලියමු පුතේ සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. අපි මුලින්ම ලියමු සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. හරි. පුතා ලියන්න රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න සංඛ්‍යාවක් යනු. රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න රතු පෑනෙන්ම සංඛ්‍යාවක් යනු. රතු පෑනෙන් තරුවක් දාලා රතු පෑනෙන්ම ලියන්න පුතේ සංඛ්‍යාවක් යනු. සංඛ්‍යාවක් යනු කියලා කමාවක් දාලා පල්ලෙහා රූලෙන් ලියන්න නිල් පාට පෑනෙන් කමාවක් දාලා පල්ලෙහා රූලෙන් ලියන්න නිල් පාට පෑනෙන් යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් නිරූපණය කිරීම සඳහා භාවිතා කෙරෙන යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් නිරූපණය කිරීම සඳහා භාවිතා කෙරෙන සංකේතයක් වේ. සංකේතයක් වේ. හරි. සංකේතයක් වේ. මොකක්ද එහෙනම් මම දීලා තියෙන්නේ? සංඛ්‍යාවක් යනු යම් කිසි ප්‍රමාණාත්මක දත්තයක් නිරූපණය කිරීම සඳහා භාවිතා කරන සංඛ්‍යාවක් වේ කියලා. සංඛ්‍යාවක් වේ කියලා. එහෙම තමයි දීලා තියෙන්නේ. හරි. භාවිතා කරන සංඛ්‍යාවක් වේ නෙමෙයි සංකේතයක් වේ. සංකේතයක් වේ. හරි. ඊට පස්සේ යටින් ආය රතු පෑනෙන් තරුවක් දාලා ඊළඟ පේලියේ ආය රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න ආය රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යා පද්ධතියක් යනු එන්න මේක සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යා පද්ධතියක් යනු කියලා කමාවක් දාලා පල්ලෙහා රූලෙන් නිල් පාට පෑනෙන් ලියන්න පුතේ සංඛ්‍යා පද්ධතියක් යනු කියලා ලියලා කමාවක් දාලා පල්ලෙහා රූලෙන් නිල් පාට පෑනෙන් ලියන්න සංඛ්‍යා පද්ධතියක් යනු කියලා ලියලා කමාවක් දාලා පල්ලෙහා රූලෙන් නිල් පාට පෑනෙන් ලියන්න යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් නිරූපණය කිරීම සඳහා යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් නිරූපණය කිරීම සඳහා භාවිතා කෙරෙන සංඛ්‍යා නෙමෙයි භාවිතා කෙරෙන සංකේත සමූහයක එකතුවක් සංකේත සමූහයක එකතුවක් සංඛ්‍යා පද්ධතියක් ලෙස හඳුන්වයි. නැත්නම් සංඛ්‍යා සමූහයක එකතුවක් වේ. සංඛ්‍යා පද්ධතියක් කියලා උඩින් දුන්නානේ. සංඛ්‍යා සමූහයක එකතුවක් වේ. හරි. එහෙනම් මම දීලා තියෙන්නේ සංඛ්‍යා පද්ධතියක් යනු යම්කිසි ප්‍රමාණාත්මක දත්තයක් නිරූපණය කිරීම සඳහා
භාවිතා කරන සංකේත සමූහයක එකතුවක් වේ කියලා. හරි. සංකේත සමූහයක එකතුවක් වේ කියලා. හරි. දැන් ඔන්න මම ඔයගොල්ලන්ට පුතේ අණු කියන එකට ඩෙෆිනිෂන් එකක් දුන්නා. හරි. හැඳින්වීමක් දුන්නා. සංඛ්‍යා පද්ධතියක් යනු කියන එකටත් මම හැඳින්වීමක් දුන්නා. දැන් ඕගොල්ලෝ සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා දන්නවද? සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා දන්නවද? හරි. සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා දන්නවද? සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා දන්නවද? ඔයාට සංඛ්‍යා පද්ධතියක් යනු කියන එකට මෙන්න මේ හැඳින්වීම මතක තියාගන්න අමාරු නම් ඔයා මතක තියාගන්න සංඛ්‍යා පද්ධතියක් කියන්නේ සංඛ්‍යා සමූහයක එකතුවක්. හරි නේද? සංඛ්‍යා පද්ධතිය කියන්නේ මොකද්ද? සංඛ්‍යා සමූහයක එකතුවක්. ඔයාට පුළුවන් නම් මේක මතක තියාගන්න. හරි. ඔයා මේක පාඩම් කරගන්න අනිවාර්යෙන්ම. ඔයා අරකට මතක තියාගන්න. මොකද්ද? සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකද්ද? සංඛ්‍යා සමූහයක එකතුවක්. එකතුවක්. හරි. ලේසි. ලේසි. හරි. ලේසි. හරි පුතේ. සංඛ්‍යාවක් දන්නවා දැන්? හරි. සංඛ්‍යා පද්ධතියක් දන්නවා. සංඛ්‍යාවක් දන්නවා දැන් සංඛ්‍යා පද්ධතියක් දන්නවා. රයිට්? දන්නව නේද? දන්නව නේද? ඔව් සර්. ඔව්. ඔව් සර්. හරි. පුතේ මම දෙන terms මේ සංඛ්‍යා පද්ධතියක් කියන්නේ number system. එතකොට terms ඊට පස්සේ මාතෘකා ඕව මම ඉංග්‍රීසි වලින් දෙනවා. මම කියන හැම එකම මම ආයෙ ඉංග්‍රීසි වලින් කියන්නේ. එතකොට මගේ පන්තිය ICT සිංහල මාධ්‍ය පන්තියක්. හරි. මගේ 649ත් එහෙමයි, O levelුත් එහෙමයි, A levelුත් එහෙමයි. සිංහල මාධ්‍ය මම ICT පන්ති කරන්නේ. එතකොට ඉංග්‍රීසි වලින් මම terms ටික දෙනවා. මම හැම වාක්‍යයක්ම හැම sentence එකක්ම හැම paragraph එකක්ම මම ආයෙ ඉංග්‍රීසි වලින් කියන්නේ නැහැ. හරි. ඔයා ඉංග්‍රීසි මීඩියම් වුණත් අවුලක් නෑව සිංහලෙන් ලියා ගන්න. ඔයාලට පුළුවන් ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගන්න. හරි. මොකද මම හැම වර්ඩ් කීවර්ඩ් එකක්ම හරි යූස් කරන හැම ටර්ම් එකක්ම මම ඉංග්‍රීසි වලින් ප්‍රොනවුන්ස් කරනවා. ඉංග්‍රීසි වලින් ලියලත් පෙන්නනවා. හරි. එහෙනම් not problem. ඔයගොල්ලන්ට වැඩේ කරා යන්න පුළුවන්, කන්ටිනියු කරා යන්න පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් වුණත් අවුලක් නැහැ. හරි. ඔයාලට වැඩේ අහු වෙනවා හොඳට. හොඳට පාඩම තේරෙනවා මම ක්ලාස් එකේ ඉන්න වැඩේ කරගන්න. රයිට්? හරි. සංඛ්‍යාවක් දන්නවා, සංඛ්‍යා පද්ධතියක් දන්නවා. පුතේ අපිට මේ IT වලදී හරි අපිට IT වලදී සංඛ්‍යා පද්ධති 4ක් ඉගෙන ගන්න තියෙනවා. හරි ඔන්න මතක තියාගන්න. IT සංඛ්‍යා පද්ධති කීයද? 7. මොනවාද පුතේ අපිට IT වලදී ඉගෙන ගන්න තියෙන සංඛ්‍යා පද්ධති 4? සංඛ්‍යා ඔන්න බලන්න. binary system. පළවෙනි එක ද්විමය සංඛ්‍යා පද්ධතිය. ද්විමය සංඛ්‍යා පද්ධතිය. ද්විමය සංඛ්‍යා පද්ධතිය. ඔයගොල්ලන්ගේ දෙවෙනි පාඩම නේද මේක? ද්විමය සංඛ්‍යා පද්ධතිය. අපි කියනවා binary number system කියලා. මොකද පුතේ? පළවෙනි පාඩමද? පළවෙනි පාඩම. හරි. binary numbers. අන්න හරි. මම බැලුවේ ඔයගොල්ලෝ පාඩම දන්නවද කියලා. ඒ කියන්නේ අශුවත බලලා තියෙනවා පාඩම දන්නව නේද? හරි. binary number system. හොඳයි. ආඩම්බරයි. binary number system. දෙවැනි එක අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. octal number system. නියමයි. ඉංග්‍රීසි වලින් අපි ඒකට කියනවා octal number system කියලා. octal number system කියලා. හරි. next one. දශමය සංඛ්‍යා පද්ධතිය. decimal number system. decimal number system. decimal number system. decimal number system. Finally last one. මොකද අන්තිම එක? hexadecimal number system. ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය hexadecimal number system. ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය hexadecimal number system. හරි hexadecimal number system right ඔන්න
ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන සංඛ්‍යා පද්ධති 4. මේ හතරම ගන්නවා. හරි 4 ගැන ඉදිරි ඉගෙන ගන්න ඕගොල්ලෝ O level වලදී සහ A level වලදී. හරි. මේ සංඛ්‍යා පද්ධති වර්ග 4 ඔය ලිව්ව නෝට් එකට යටින් චූටි නෝට් එකක් ලියමු අපි. ඔය ලිව්ව නෝට් එකට යටින් චූටි නෝට් එකක් ලියමු ලියන්න. ලිව්ව නෝට් එකට යටින් චූටි නෝට් එකක් ලියන්න. ලියන්න. Wait, sir. ICT විෂයේදී සර් ඔබදේ ආන පුතේ හරි ICT විෂයේදී Hari, sir. සංඛ්‍යා පද්ධති 4ක් පිළිබඳව සංඛ්‍යා පද්ධති 4ක් පිළිබඳව ප්‍රධාන වශයෙන් සංඛ්‍යා පද්ධති 4ක් පිළිබඳව ප්‍රධාන වශයෙන් සංඛ්‍යා පද්ධති 4ක් පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන අතර එම සංඛ්‍යා පද්ධති පහත දක්වා ඇත. එම සංඛ්‍යා පද්ධති පහත දක්වා ඇත. එම සංඛ්‍යා පද්ධති 4 පහත දක්වා ඇත. ඔන්න පාතින් දාලා තියෙනවා ඒ නම්බර් සිස්ටම් 4. සංඛ්‍යා පද්ධති වර්ග 4. right. සංඛ්‍යා පද්ධති 4 පහතින් දක්වා ඇත. හරි. පුතේ පාතින් 1 2 3 4 දාලා මේ ඔක්කොම ලියා ගන්න. සිංහල ටර්ම් එකයි ඉංග්‍රීසි ටර්ම් එකයි දෙකම ලියා ගන්න ඕනේ ඈ. හරි. ලියන්න. ද්විමේ සංඛ්‍යා පද්ධතිය බයිනරි නම්බර් සිස්ටම්. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය ඔක්ටල් නම්බර් සිස්ටම්. දශමේ සංඛ්‍යා පද්ධතිය ඩෙසිමල් නම්බර් සිස්ටම්. ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතිය හෙක්සාඩෙසිමල් නම්බර් සිස්ටම්. පුතේ මේ හතරම ලියා ගන්න. ඔය ද්විමේ සංඛ්‍යා පද්ධතියට අපි කියනවා දෙකේ පාදේ සංඛ්‍යා පද්ධතිය කියලා. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියට අපි කියනවා සංඛ්‍යා පද්ධතියට අපි කියනවා 10 පාදේ සංඛ්‍යා පද්ධතිය කියලා. ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතිය අපි කියනවා 16 පාදේ සංඛ්‍යා පද්ධතිය කියලා. 16 පාදේ සංඛ්‍යා පද්ධතිය කියලා. හරි. පුතේ මේ හතරම ලියා ගන්න. ඔයාලා. මේ හතරම ලියන්න. Finish writing, sir. අන්න පුතේ ප්‍රශ්නේ. I have finished writing, sir. පුතේ අවුන්නේ පොඩ්ඩක් සාද්දර කතා කරන්න. පුතේ අහන්න ප්‍රශ්නේ වාගේ. මට අවුන්නේ. I have finished writing, sir. පුතේ chat එකට දාන්න. ඕකේ කැඩි කැඩි යන්නේ. හතරම ලියන්න. කතා කරේ කවුමද ඉතකොත් කියනවා I have deciding here සර් කෙනෙක් හරියට ඇහෙන්නේ නැහැ නේ සර්.
මගේ ලැප්ටොප් එකේ PowerPoint වැඩ කරන්නේ නැහැ නේ. මොකද අපි එකට සර් කියන එක හරියට ඇහෙන්නේ නැහැ සර් හිමින් ඇහෙන්නේ. මං කියන එක එමින්ද එන්නේ. දැන් හරි සර්. දැන් හරි සර් ඉස්සෙල්ලා එහෙමයි හැවුනේ. හරි දැන් ඇහෙනව නේද? ඔව් සර් හරි. හරි. ලියාගෙන ඉවරයි සර්. ලියලි ඉවරයි සර්. හරි. පුතේ අපි ඉගෙන ගමු මේ සංඛ්‍යා පද්ධති 4 ගැන වෙන වෙනම. සංඛ්‍යා පද්ධති 4 ගැන වෙන වෙනම ඉගෙන ගමු. හරි. සංඛ්‍යා පද්ධති 4 ගැන වෙන වෙනම අපි ඉගෙන ගමු. ලියා ගන්නකො අනුමාත්‍රකාවක්. ලියන අනුමාත්‍රකාවක් ද්විමේය සංඛ්‍යා පද්ධතිය කියලා. අනුමාත්‍රකාවල් ලියන්න පුතේ ද්විමේය සංඛ්‍යා පද්ධතිය කියලා. අනුමාත්‍රකාවල් ලියන්න පද්ධතිය binary number system කියලා. binary number system. office package එක වැඩ නැහැ. notebook එක විතරයි වැඩ. office package එක වැඩ නැත්නම් අපි වෙන version එක install කරලා බලමු. pack එක කරන් install කරලා බලමු. දැන් කරන්න දෙයක් නැහැ. දැන් කරන්න නැත්නම් වෙන install කරලා බලමු. හරි. සංඛ්‍යා පද්ධතිය කියලා. number system කියලා ලියාගත්තද? පුතේ ද්විමේය සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතියට. මොකද? දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. මොකද දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ? අපිට ද්විමේය සංඛ්‍යා පද්ධතියේදී binary number system එකේදී සංඛ්‍යාවන් නිරූපණය කරන්න භාවිතා කරන්න පුළුවන් එක සහ බිඳුව විතරයි. ඇයි ඒ? පද්ධතිය හැදිලා තියෙන අනුලක්ෂණ ගත්තොත් එහෙම ඒකේ තියෙන්නේ බිඳුව සහ එක විතරයි. ද්විමේය සංඛ්‍යා පද්ධතිය අනුලක්ෂණ දෙකක්. හරි. බිඳුවයි එකයි. බිඳුවයි එකයි තමයි ඒකේ අනුලක්ෂණ දෙක. හරි. ඔයාට ඕන අගයන් නිරූපණය කරන්න පුළුවන්. ආවිදා එකයි බිඳුවයි විතරයි. මොනවා දෙකේ. හරි. දෙකේ පාදේ පුතේ 10 ලියන්නේ කොහමද? දෙකේ පාද 10 ලියන්නේ මෙන්න මෙහෙම. එකයි බිඳුව එකයි බිඳුව. දෙකේ පාද. හරි. 10. දෙකේ පාදෙන් 12 ලියන්නේ. එකයි එකයි බිඳුවයි බිඳුව දෙකේ පාද. දෙකේ පාදෙන් අපි 7 ලියන්නේ කොහමද? එකයි එකයි එක දෙකේ පාද. හරි. දෙකේ පාදෙන් මම 9 ලියන්නේ කොහමද? එකයි බිඳුවයි බිඳුවයි එක දෙකේ පාද. දෙකේ පාදෙන් මම 16 ලියන්නේ කොහමද? එකයි බිඳුවයි බිඳුව දෙකේ පාද. දෙකේ පාදෙන් මම 31 ලියන්නේ කොහමද? එකයි 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 එක දෙකේ පාද. හරි. කොහොමයි මේ පාදෙන් සංඛ්‍යා නිරූපණය කරන්නේ? මේ දෙකේ පාදෙන් සංඛ්‍යා නිරූපණය කරන්නේ. එතකොට මම හැම වෙලේම දෙකේ පාදෙන් සංඛ්‍යාවල් ලියනවා නම් එකයි බිඳුවයි කියන අක්ෂර විතරයි. නැත්නම් අනුලක්ෂණ විතරයි පුතේ භාවිතා කරන්නේ. එක සහ බිඳුව කියන අනුලක්ෂණ විතරයි අපි භාවිතා කරන්නේ. පැහැදිලිද? දැන් මම මේ 10 මෙහෙම ලිව්වේ කොහොමද කියලා 12 මෙහෙම ලිව්වේ කොහොමද කියලා 7 මෙහෙම ලිව්වේ කොහොමද කියලා දෙන්නම්. ඒවා තාම ඔයා දන්නේ නැහැ. හරි ඒව තාම ඔයා දන්නේ නැහැ. කොහොමද මතක තියාගන්න දෙකේ පාදෙන් සංඛ්‍යාවල් ලියද්දී අපිට භාවිතා කරන්න පුළුවන් එක සහ බිඳුව කියන අනුලක්ෂණ විතරයි. ඒ විතරක් නෙමේ සංඛ්‍යාව ලියලා ඉවර වුණාට පස්සේ දෙකේ පාදෙන් සංඛ්‍යාවක් මේක කියලා කියන්න ඕනේ හින්දා සංඛ්‍යාවේ අගින් පාදය 2යි කියලා දානවා මේ. සංඛ්‍යාවලිය අගින් පාදය 2යි කියලා සඳහන් කරනවා. මේ විදිහට තමයි අපි දෙකේ පාදයේ සංඛ්‍යා නැත්නම් ද්විමේය සංඛ්‍යා ලියලා පෙන්නන්නේ. එතකොට ද්විමේය සංඛ්‍යා ලියද්දි ඒකට භාවිතා කරන අනුලක්ෂණ සෙට් එක මෙන්න මේක. සෙට් එක කියලා කොට 2යි තියෙන්නේ. ඈදිරද? තේරුණාද? තේරුණාද? ඔව් සර්. හරි. චුටි නෝට් එක ලියමු පුතේ. චුටි නෝට් එක ලියමු.
ද්විමය සංඛ්‍යා පද්ධතිය ද්විමය සංඛ්‍යා පද්ධතිය ද්විමය සංඛ්‍යා පද්ධතිය දෙකෙහි පාදයේ සංඛ්‍යා තරු ලකුණ පද්ධතිය මොකද තරු ලකුණක් දාලාද ලියන්න ඕනි. ලකුණ දාලා ලියන්න පොඩි නෝට් එකක් ද්විමය සංඛ්‍යා පද්ධතිය දෙකෙහි පාද යනුවෙන් හඳුන්වයි ද්විමය සංඛ්‍යා පද්ධතිය දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධති යනුවෙන් හඳුන්වයි ද්විමය සංඛ්‍යා පද්ධතිය දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධති යනුවෙන් හඳුන්වයි ආපහු කියන්නකෝ. සංඛ්‍යා පද්ධතිය දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධති යනුවෙන් හඳුන්වයි මෙම සංඛ්‍යා පද්ධතිය මගින් මෙම සංඛ්‍යා පද්ධතිය මගින් මෙම සංඛ්‍යා පද්ධතිය මගින් අගයක් නිරූපණය කිරීමේදී අගයක් නිරූපණය කිරීමේදී මෙම සංඛ්‍යා පද්ධතිය අගයක් නිරූපණය කිරීමේදී එක සහ බිඳුව යන අනුලක්ෂණ එක සහ බිඳුව යන බිඳුව සහ එක යන අනුලක්ෂණ බිඳුව සහ එක යන අනුලක්ෂණ පමණක් භාවිතයට ගත හැක බිඳුව සහ එක යන අනුලක්ෂණ පමණක් භාවිතයට ගත හැක එක සහ බිඳුව යන අනුලක්ෂණ පමණක් භාවිත ද්විමය සංඛ්‍යාවක් ලැබීමේදී එකටම ලියන්න පුතේ එකටම ලියන්න ද්විමය සංඛ්‍යාවක් ලැබීමේදී ද්විමය සංඛ්‍යාවක් ලැබීමේදී සංඛ්‍යාවලිය අවසානයේ දෙක ලෙස සටහන් කළ යුතුය පාදය දෙක ලෙස සටහන් කළ යුතුය ද්විමය සංඛ්‍යාවලිය සංඛ්‍යාවලිය අවසානයේ සංඛ්‍යාවලිය අවසානයේ පාදය දෙක ලෙස සටහන් කළ යුතුය පාදය දෙක ලෙස සටහන් කළ යුතුය පාදය දෙක ලෙස සටහන් කළ යුතුය හරි පුතේ මෙන්න මේ තියෙන්නේ වලට උදාහරණ කියලා දාලා සර් කියන දේ කැඩි කැඩි ඇහෙන්නේ. සමහරක් වෙලාවට ඇහෙන්නේ නැතුව ගිහලා ආපහු ඇහෙනවා. දැන් හරිද ඒක සර් සමහරක් වෙලාවට එන්නේ. හරි ඒ මොනවද කියන්න හරි පුතේ උදාහරණ කියලා ලියලා මෙන්න මේ ටික දාගන්න උදාහරණ කියලා මේ ටික දාගන්න ද්විමය සංඛ්‍යාවලට උදාහරණ ලියන විදිය මම කියලා දෙන්න
කියලා නේද නේද? හරි. මං කියන්නේ අඩුවෙන් දැනෙන්නේ මොකුත් නැහැ නේද උලක්? මම කියන්නේ හොඳට ඇහෙනව නේද? ඔව් සර්. හරි. අපි ඉගෙන ගමු. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය ගැන. හරි ඊළඟට අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය ගැන. පුතේ මාතෘකාව දාගන්න. සංඛ්‍යා පද්ධතිය කියලා. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය අපි අතේ හරි අටේ ද්විමේ සංඛ්‍යා පද්ධතියේ පාදය දෙකයිනේ. පාදය දෙකයි. දෙකේ පාදෙනේ. ඒකයි ඒකේ අනුලක්ෂණ දෙකක් තියෙනවා. දැන් මේක අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය අටේ පාදය. ඒකත් මේකේ අනුලක්ෂණ අටක් තියෙනවා. හැම සංඛ්‍යා පද්ධතියකම අනුලක්ෂණ දෙන්න පටන් ගන්න බිඳුවේ. ඒකත් බිඳුව. බිඳුව 1 2 3 4 5 6 7 8 තියෙනවද? 8 නෑ පුතේ. අෂ්ටමී සංඛ්‍යා පද්ධතිය 8 නෑ. 7 වෙනකම් විතරයි තියෙන්නේ. ද්විමේ සංඛ්‍යා පද්ධතිය 2 නෑ. 1 වෙනකම් විතරයි තියෙන්නේ. පැහැදිලිද? හරි අනුලක්ෂණ 8ක් තියෙනවා මේ. 1 2 3 4 5 6 7 8. ඔක්කොම 8ක් තියෙනවා. බිඳුවේ පටන් අරන් 7න් ඉවරයි. සංඛ්‍යා පද්ධතිය අනුලක්ෂණ ටික මෙන්න. සංඛ්‍යා පද්ධතිය අනුලක්ෂණ ටික. සංඛ්‍යා පද්ධතියෙන් සංඛ්‍යාවක් කියනකොට ඉතල තියෙනවා අපිට භාවිත කරන්න පුළුවන්. මෙතන තියෙන අනුලක්ෂණ වලින් මොන එකක් භාවිත කරන්න සර් ඇහෙන්නේ නැහැ නේ කැඩි කැඩි සර් ඇහෙන්නේ. බැහැ. චිලි චිලි ගාන සද්දෙකුත් එනවා. චිලි චිලි ගාන සද්දෙකුත් එනවා සර්. ටිකක් ඉන්න පුතේ. දැන් කොහමද? දැනුත් එහෙමද? දැන් සර් ඇහෙනවා හැබැයි චිරිචිරි ගාන සද්දේ තාම ඔව් තියෙනවා. දැන් සර් හොඳට ඇහෙනවා චිලි චිලි ගාන සද්ද විතරක් තියෙනවා. ගන්නවද? ඔව් සර්. දැන් කොහමද? දැන් හරි සර්. හරි. හරි.
උදාහරණ examples වලට අර 0 1 2 8 මොනවද? බලන්න. පුතේ දැන් අපිට අෂ්ටමයේ සංඛ්‍යාවක් හොයද්දී බිංදුව 1 2 3 4 5 6 කියන සංඛ්‍යා භාවිතා කරන්න පුළුවන් නේද? ඔව්. එතකොට මම මොනවාට පාද සංඛ්‍යාව කියනවා බලන්න. 2 3 4 8 පාද. පුතේ මේක 234 කියලා කියන්න එපා. 2 3 4 අපි ඉලක්කම කියන්නේ. හරි. අපිට 10 පාදයේ සංඛ්‍යාව විතරයි 10 පාදයේ සංඛ්‍යාව විතරයි 234 45 33 66 78 එහෙම කියන්න පුළුවන්. අනිත් හැම සංඛ්‍යා පද්ධතියම සංඛ්‍යාවේ කියද්දී 2 3 4 8 පාද. 4යි 2 8 පාද. හරි 2යි 3 8 පාද. 7යි 4යි 1 8 පාද. 2යි 2 8 පාද. 1යි 1යි බිඳුවයි 4 8 පාද. කොහොමයි අපි කියන්නේ? අටේ පාදයේ සංඛ්‍යාව කියන්නේ ඈ. හරි. එතකොට අටේ පාදයේ සංඛ්‍යාවල් ලියද්දී බිඳුවක් 4 ඕනෑම සංඛ්‍යාවක් මට භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? ඔව් සර්. හරි. දැන් අපේ නෝට් එක චුට්ටක් අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය කියනකොට සර් එකම ඉලක්කමයි දෙපාරක් එම ලියුවට අවුලක් නැද්ද? එකම ඉලක්කම දෙපාරක් වල කමන්න කියලා දාන්නේ. ඔව්. අමන්නේ දැන් අපි බලමු දැන් මම 10 පාදයේ සංඛ්‍යා ලියද්දී මේ ලියන්නේ 1144 අවුලක් නෑනේ. සංඛ්‍යා ලියද්දී එකම ලක්ෂණය ආයෙ භාවිතා කරන්න ඕනේ නෑ. හරි සංඛ්‍යාව ලියද්දී එකම ලක්ෂණය ආයෙ භාවිතා කරන්න ඕනේ නෑ. ඕනතරම් භාවිතා කරන්න පුළුවන් මේ 1111 8444 අවුලක් නෑනේ. ඒ වගේ තමයි ඒවාද? හරි. right. යනකොට ෂුඩ් නෝට් එක අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන් හඳුන්වයි. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන්ද හඳුන්වයි. අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන්ද හඳුන්වයි. සර් කියන්න පුළුවන්ද? අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියක් යනු අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන් හඳුන්වයි. එහෙමයි කියන්නේ. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන් හඳුන්වයි. අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන් හඳුන්වයි. මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් අගයක් නිරූපණය කිරීමේදී බිඳුවේ සිට 7 දක්වා ඇති ඕනෑම අනුලක්ෂණයක් භාවිතා කර හැකියි. තවද සංඛ්‍යාවලිය අවසානයේ
සංඛ්‍යාවලිය අවසානයේ පාදය සංඛ්‍යාවලිය අවසානයේ පාදය අට ලෙස සඳහන් කළ යුතුය. 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 හරි. උදේ උදාහරණ කියලා යන්නේ උදාහරණ 6 දාගන්න. උදාහරණ කියලා දෙන උදාහරණ 6 දාගන්න. right උදාහරණ 6 දාගන්න. උදාහරණ කියලා දාගන්න. සර් බිඳුවේ සිට 7 දක්වා ඇති ඕනෑම අනුලක්ෂණයක් ඉතින් ටික කියනකො සර්. දක්වා ඇති ඕනෑම අනුලක්ෂණයක් භාවිතා කර හැකියි. ඊට පස්සේ කියනවා සංඛ්‍යාවලිය අවසානයේ පාදය අට ලෙස සඳහන් කළේ කියලා. සංඛ්‍යාවලිය අවසානයේ පාදය අට ලෙස සඳහන් කළේ කියලා. පාදය අට ලෙස සඳහන් කළේ කියලා. හරි ඒකත් හරි නේද? හරි උදේ ඊළඟ එක අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියත් හරි. ඊළඟට අපි දන්න සංඛ්‍යා පද්ධතිය මොකද්ද? දශමේ සංඛ්‍යා පද්ධතිය. අපි දන්න සංඛ්‍යා පද්ධතිය යනකොට මොකද්ද? දශමේ සංඛ්‍යා පද්ධතිය. අපි කියනවා ඩෙසිමල් නම්බර් සිස්ටම් කියලා. හරි දශමයේ සංඛ්‍යා පද්ධතිය decimal number system. උදේ දශමයේ සංඛ්‍යා පද්ධතියට අපි කියනවා 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය කියලා. 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය කියලා. එතකොට මේ 10 පාදයේ සංඛ්‍යා පද්ධතියේදී නැත්නම් decimal number system එකේදී සංඛ්‍යාවක් ලියනකොට නැත්නම් අගයන් නිරූපණය කරනකොට අපිට බිංදුවේ සිට 9 දක්වා තියෙන ඉලක්කම් භාවිත කරන්න පුළුවන්. 0 1 2 3 4 5 6 7 8 9 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය උනාට මේකේ 10ක් නැහැ. බිංදුවේ ඉඳලා 9 විතරයි තියෙන්නේ. හරි බිංදුවේ ඉඳලා 9 විතරයි තියෙන්නේ. 10ක් නැහැ. හරිද? හරි එහෙනම් ඔන්න බිංදුවේ ඉඳලා 9ට තියෙන අනුලක්ෂණ 10 භාවිතා කරලා කැමති අගයක් මට 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය ලියා ගන්න පුළුවන්. හරි 46 39 68 723 1144 976 ඔය විදිහට මේකෙදී 10 පාදයේ මේ 10 පාදයේ දාන එක අනිවාර්ය නෑ පුතේ. ඒක දැම්මත් නොදැම්මත් අවුලක් නෑ. 10 පාදයේ සඳහන් කරන්නේ නැති වුණත් අවුලක් නෑ. එහෙම chance එකක් තියෙන්නේ මේ දශමයේ සංඛ්‍යා පද්ධතියේදී විතරයි. ද්විමේ සංඛ්‍යා පද්ධතියේදී
අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය සහ ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතිය කියන තුනේම අනිවාර්යයෙන්ම පාදේ සඳහන් කරන්න ඕනේ. හැබැයි දශමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවන් ලියද්දී අනිවාර්යයෙන්ම පාදේ සඳහන් කළ යුතුයි කියලා එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. හරි. එහෙනම් ලියන්න මාතෘකාව දාන්න ඉස්සලාම දශමේ සංඛ්‍යා පද්ධතිය ඩෙසිමල් නම්බර් සිස්ටම් කියන මාතෘකාව දාන්න ඉස්සලාම දශමේ සංඛ්‍යා පද්ධතිය ඩෙසිමල් නම්බර් සිස්ටම් කියන දාන්න මාතෘකාව दशमी संख्या पद्धति डेसिमल नंबर सिस्टम කියලා දාගන්න. හරි. දශමී සංඛ්‍යා පද්ධතිය डेसिमल नंबर सिस्टम. එහෙම දාගන්න. හරි. ලියන්න දශමයේ සංඛ්‍යා පද්ධතිය දශමයේ සංඛ්‍යා පද්ධතිය දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන් හඳුන්වයි. දශමයේ සංඛ්‍යා පද්ධතිය දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන් හඳුන්වයි. දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන් 10 පාදයේ කරනවා. දශමයේ සංඛ්‍යා පද්ධතිය 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන් හඳුන්වයි. 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන් හඳුන්වයි. 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය යනුවෙන් හඳුන්වයි. මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් උදේ මේක තමයි අපි ධන සංඛ්‍යා පද්ධතිය මේක නම් හැමදාම භාවිත කරන නම් වැඩක් නෙමෙයි. හරි. මේක අපි ධන සංඛ්‍යා පද්ධතිය. ද්විමේකයි අෂ්ටමේකයි ෂඩ්දශමේකයි තමයි අලුත් ඒවා. හරි. මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් අගයක් නිරූපණය කිරීමේදී මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් අගයක් නිරූපණය කිරීමේදී බිංදුවත් 9ක් අතර ඕනෑම අනුලක්ෂණයක් භාවිත කර හැකියි. බිංදුවත් 9ක් අතර ඕනෑම අනුලක්ෂණයක් භාවිත කර හැකියි. බිංදුවත් 9ක් අතර ඕනෑම අනුලක්ෂණයක් භාවිත කර හැකියි. දැන් බිංදුවත් 9ක් අතර ඕනෑම අනුලක්ෂණයක් භාවිත කර හැකියි. ඕනෑම අනුලක්ෂණයක් භාවිත කර හැකියි. හරි. සර් ආනන්දේ එතකොට සර් අපි අර දිමේ සංඛ්‍යා පද්ධතිය ලියනකොට සර් 10 ලියලා ඉරි කෑල්ලක් ගහලා 10 නිරූපණය කරන්නේ 1.0යි 1.0 කියලා දෙකේ පාදේ එන්නේ. එතකොට සර් 8 අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය කියලා ලියනකොට 2යි 3යි 4 8 පාදයක ඒකෙන් ඒ සංඛ්‍යා නිරූපණය කරන්නේ මොන සංඛ්‍යාවද? ඔයා උස්ම ගන්න එකයි කතා කරන එකයි දෙක මට පැටලලා යන්නේ. මොකද අන්තිමට මුල කියන සර් දීමේ සංඛ්‍යා පද්ධතිය ගැන කතා කරනකොට සර් අර අපි 10 නිරූපණය කරන්නේ 1.0යි 1.0 දෙකේ පාදෙන්නේ. එතකොට සර් අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය කතා කරනකොට සර් දුන්නා 2 3 4 ඒක යට 8 පාදේ කියලා. එතකොට සර් ඒ සංඛ්‍යා නිරූපණය කරන්නේ මොන සංඛ්‍යාවද? අගේ දාන්න. ඒ අගය දැන් මට මතකේ ඉඳලා 10 නිරූපණය කරන්නේ 1.1 2 පාදයක් කියලා දුන්නාට
අපේ අෂ්ටමේ සංඛ්‍යාවකදී ෂඩ දශමේ සංඛ්‍යාවකදී ඒකෙන් නිරූපණය කරන අගය හොයාගන්න විදියක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම 1යි 3යි 4 8 පාඩු. මේකේ ඇත්ත අගය කියලා ගත්තොත් එහෙම අගය මෙහෙම බලලා කියන්න බෑ. අගය හොයන්න ඕනේ. හරි. ඉන්න මම එකක අගය හොයලා පෙන්නන්නම්. මේකේ අගය හොයනවා නම් පුතේ 1 8 64. 64 වාරයක් එක 64යි 8 වරක් 3 24යි එක් පරක් 4 4යි 64යි 24යි 88යි 92යි මේ දින 92 මේ 1යි 3යි 4 8 පාද කියන්නේ 92කට එහෙම පරිවර්තන ක්‍රියාවලියක් තියෙනවා මේ පරිවර්තන ක්‍රියාවලිය තමයි අපි අගය හොයා කරන්නේ බැලුවම මම කියන්න බෑ හරි දැන් 1යි බිඳුව 1යි බිඳුව දෙකේ පාද තියෙන්නේ මේකේ අගය කියලා කියවුවොත් එහෙම මම අගය හොයන්නේ මෙහෙමයි 1 2 4 8 බිඳු තියෙන තැන් කපනවා 1 තියෙන තැන් එකතු කරනවා 8යි 2යි 10යි කොහොමද 10 කියන අගය හොයලා මට මතකින් ඉන්නේ මම එකපාරට ලියුවේ ඒක පැහැදිලිද තේරුණාද තේරුණේ ඒක හදපු විදිය. ඉතින් හොයන විදිය තේරෙන්නේ නෑ වාට තාම මම කියලා දුන්නේ මේ මෙහෙම ක්‍රමයකට හොයන්නේ කියලා තේරුණාද Sure. තේරුණාද Sir. කොහොමද කියන්නේ එතකොට සර් දැන් අර අපි ඩෙසිමල් නම්බර් සිස්ටම් එකක ඒකේ විතරමද බේස් එක දාන්න නැතුව සංඛ්‍යාවක් ලියලා එතකොට අපිට මොකක් හරි මේ සංඛ්‍යාවක් පෙන්නලා බේස් එක නොදා තියෙන සංඛ්‍යාවක මොන මේ නම්බර් සිස්ටම් එකද ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා ඇහුවොත් කෙලින්ම කිව්වා හැකිද ඩෙසිමල් නම්බර් සිස්ටම් එක එකක් කියලා හරියටම හරි අපි බේස් එක දාන්න නැතුව සංඛ්‍යාවක් කියලා දෙපොත් එහෙම හරි බේස් එක දාන්න 1 බිඳු හරි බේස් එක දාන්න නැත්නම් පාදේ සමාන කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මේක දශමික සංඛ්‍යා පද්ධති සංඛ්‍යාව හරි මම ලියන සංඛ්‍යාවක් 2 4 5 මේක පාදේ සමාන කරලා නැහැ පාදේ සමාන කරලා ඕන මේක අරමු දශමික සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවක් විදිහට තමයි සලකන්නේ ඔය මේක හරියටමයි පාදේ සමාන කරලා නැත්නම් අනිවාර්යයෙන් මේක දශමික සංඛ්‍යා පද්ධතියේ ඩෙසිමල් නම්බර් සිස්ටම් එකේ නම් එකක් කියලා තමයි සලකන්නේ. පැහැදිලිද? හරි. ලියන්න උතරම යන්න. උතරම යන්න. දශමික සංඛ්‍යාවක් ලිවීමේදී පාදයේ සඳහන් කිරීම අත්‍යවශ්‍ය නොවේ. දශමික සංඛ්‍යාවක් ලිවීමේදී පාදයේ සඳහන් කිරීම අත්‍යවශ්‍ය නොවේ. පාදයේ සඳහන් කිරීම අත්‍යවශ්‍ය නොවේ. 10 පාදයේ සංඛ්‍යාවල් ලියද්දී පාදයේ සඳහන් කරන්න ඕනෙම නැහැ. ඕනේ කියලාම එකක් නැහැ. හරි. පාදයේ සඳහන් කිරීම අත්‍යවශ්‍ය නොවේ. හරි. උදේ උදාහරණයක් දාගන්න. උදාහරණ කියලා එක උදාහරණයක් දාගන්න. 10 පාදයේ සංඛ්‍යා කීපයක් මම ලියලා තියෙනවා ඒකට උදාහරණ වල දාන්න. උදාහරණ කියලා උදාහරණ එක දාන්න. Sir. ඔකේ කියන්නේ අපිට දැන් මේ දීලා තියෙන නම්බර් සිස්ටම් හතරේදී සර් ඒ නම්බර් සිස්ටම් වලට ඒ කියන්නේ ලිමිට් එකක් තියෙනවා නම්බර් දැන් ඔක්ටල් නම්බර් සිස්ටම් එක ගත්තොත් 0 to 7 අතර තියෙන නම්බර්ස් වලින් විතරද අපිට ඒ කියන්නේ 2 3 4 6 ඒ වගේ ගානක් ලියලා බේස් එක 8 කියලා දාන්න පුළුවන්. ඒ වගේ කියන්නේ කියන ටික විතරද අපිට කරන්න ඒ කියන්නේ ඒකට විතර දාන්න පුළුවන් නම්බර්ස් අපිට ක්‍රියේට් කරලා ඔව් අපිට
ඔක්ටල් නම්බර් සිස්ටම් එකේ නම්බර් එකක් රිප්‍රසන්ට් කරනවා නම් ඔක්ටල් නම්බර් සිස්ටම් එකේ තියෙන කැරක්ටර්ස් විතරයි යූස් කරන්න පුළුවන්. හරි. වෙනේව ගන්න බෑ. ඔක්ටල් නම්බර් සිස්ටම් එකේ තියෙන්නේ 0 to 7. එතකොට 0 to 7 කැරක්ටර්ස් විතරයි යූස් කරන්න පුළුවන්. ඔක්ටල් නම්බර් සිස්ටම් එකේ නම්බර් එකක් රිප්‍රසන්ට් කරනවා. වැලියු එකක් රිප්‍රසන්ට් කරනවා. ඩෙසිමල් නම්බර් සිස්ටම් එකේ නම් 0 to 9. හරි. ඊට පස්සේ බයිනරි නම්බර් සිස්ටම් එකේ නම් 1 and 0 විතරයි. right? ඒ අදාළ නම්බර් සිස්ටම් එකේ තියෙන කැරක්ටර්ස් විතරයි අපිට යූස් කරන්න පුළුවන්. වැලියු එක රිප්‍රසන්ට් කරද්දී. okay? Okay, sir. හරි. දැන් තමයි මොකක් ප්‍රශ්න තියෙනවද? Yes. right, okay. අපි යමු ඊළඟ එකට. යමු ඊළඟ එකට. හරි. षड्दशमय संख्या पद्धतिය. ඊළඟ එක षड्दशमय संख्या पद्धतिය. හරි. षड्दशमय संख्या पद्धतिය. හතරවෙනි එක. षड्दशमय संख्या पद्धतिය අපි ඒකට කියනවා hexadecimal number system කියලා. hexadecimal number system. හරි. 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ මේකට තමයි. 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ මේකට තමයි. එතකොට 16 පාදයේ සංඛ්‍යා පද්ධතියේදී අනුලක්ෂණ 16ක් තියෙනවා. කැරක්ටර්ස් 16ක් තියෙනවා. මොන බලන්න? බිංදුව 1 2 3 4 5 6 7 8 9 මේකෙදි 10 11 12 13 14 15 කියන නම්බර්ස් රිප්‍රසන්ට් කරන්න ඕනේ. බිංදුවේ ඉඳලා 15ට නම්බර්ස් කියනවා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. ඒ වගේම බිංදුවේ ඉඳලා 9ට යනවා අවුලක් නැහැ. 10 කියද්දී මේ 1යි බිංදුවයි නැවත භාවිතා වෙලා. 1යි බිංදුව නැවත භාවිතා වෙලා. 11 කියද්දී 1 1 නැවත භාවිතා වෙලා. 12 කියද්දී 1 නැවත භාවිතා වෙලා. එකම සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා නැවත භාවිතා වෙන්න බෑ. සංඛ්‍යා පද්ධතිය අනුලක්ෂණ විදියට. එහෙම තියෙන්න බෑ. හරි සංඛ්‍යා පද්ධතිය අනුලක්ෂණ විදියට නැවත එකම සංඛ්‍යාව භාවිතා වෙන්න බෑ. රිපීට් වෙන්න බෑ. ඩුප්ලිකේට් වෙන්න බෑ. පැහැදිලිද? ඒකින්ද අපිට මේ 10 11 13 14 15 ඕනේ ඉඳා අපි ෂඩ්දශමික සංඛ්‍යා පද්ධතියේදී 10 11 12 13 14 15 කියන සංඛ්‍යා නිරූපණය කරන්න 10ට කැපිටල් A අකුර 11ට කැපිටල් B අකුර 12ට කැපිටල් C අකුර 13ට කැපිටල් D අකුර 14ට කැපිටල් E අකුර සහ 15ට කැපිටල් F අකුර විදියට 10 ඉඳලා 15ට 10 ඉඳලා 15ට ඉංග්‍රීසි ලෝඩියේ කැපිටල් අක්ෂර ටික භාවිතා කරනවා. හරි. එතකොට අපි 16 පාදයේ සංඛ්‍යා පද්ධතියේ hexadecimal number system එකේදී හරි නම්බර් එක රිප්‍රසන්ට් කරද්දී අපිට බිංදුවේ ඉඳලා 9ට තියෙන සංඛ්‍යා සහ කැපිටල් A B C D E F කියන අනුලක්ෂණ භාවිතා කරන්න පුළුවන්. මොනවද කියලා පෙන්නන්නම්. 1 2 6 16 පාදේ. 1යි A 16 පාදේ. A B 6 16 පාදේ. හරි. 4යි F 2 16 පාදේ. D C 16 පාදේ. 9යි C 4 16 පාදේ. A B C 16 පාදේ. F 3යි E 2 16 පාදේ. ඔය විදිහට. හරි මට 16 පාදයේ සංඛ්‍යා ෂඩ්දශමික සංඛ්‍යා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. සර් පොස්තරයක් කියා දෙන්නකෝ. අය පාරක් කියන්නේ කියලාද කිව්වේ? ඔව් සර්. හරි. උදේ
ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියට අපි කියනවානේ 16 පාද සංඛ්‍යා පද්ධතිය කියලා. එතකොට ඒක අනවශ්‍ය 16ක් තියෙන්න ඕනේ. හරි සංඛ්‍යා 16ක් තියෙන්න ඕනේ. ඉතින් සංඛ්‍යා 16ක් තියෙනවා බිංදුව ඉඳලා 15 වෙනකම්. බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. දැන් මෙතන බිංදුව ඉඳන් 9ට යනකම් අවුලක් නැහැ. 10 11 12 13 14 15 කියද්දී මේ එකම නම්බරේ කාර්යය ලියලා නෙමෙයි 10 කියන්නේ එකයි බිංදුව. හරි 12 කියන්නේ 1 1 12 කියන්නේ 1 2 13 කියන්නේ 1 4 ආයයි ලියලානේ එහෙම වෙන්න බෑ එකම සංඛ්‍යා පද්ධතිය ඇතුලේ අනුලක්ෂණ ලියද්දී නැවත නැවත ලියෙන්න බෑ එකම අනුලක්ෂණය එතකොට අවුල හරි ඒකින්ද ෂඩ්දශමී සංඛ්‍යා පද්ධතියේ 10 11 12 13 14 15 කියන අගයන් නිරූපණය කරන්න අපි කැපිටල් A 10 capital A, 11 capital B, 12 capital C, 13 capital D, 14 capital E සහ 15 capital F කියලා. හරි. ඉංග්‍රීසි වලදී capital අක්ෂර ටික අවදාන කරලා දෙනවා. පැහැදිලිද? එතකොට හරි ඔයාට 16 පාදයේ සංඛ්‍යා පද්ධතියෙන් 10 ලියන්න ඕන නම් ලියන්නේ A කියලා. 11 ලියන්න ඕන නම් ලියන්නේ B කියලා. 12 ලියන්න ඕන නම් ලියන්නේ C කියලා. ඔය විදිහට. 15 ලියන්න ඕන නම් කියන්නේ S කියලා. හරි. එතකොට ඔයාට 16 පාදයේ සංඛ්‍යාවල් ලියනකොට බිංදුවේ ඉඳලා 9ට තියෙන අනුලක්ෂණ සහ කැපිටල් A B C D E F කියන අනුලක්ෂණ බාධා ගන්න පුළුවන්. හරි. තේරුණාද? මෙතන මම උදාහරණ කිහිපයක් ලියලා තියෙනවා. මෙතනදී බිංදුවේ ඉඳලා 9ට තියෙන අනුලක්ෂණ සහ කැපිටල් A B C D E F කියන අනුලක්ෂණ බාධා කරලා තියෙනවා. හරි. ඔන්න උදාහරණ කිහිපයක් තියෙනවා. තේරුණාද? තේරුණාද? තේරුණා සර්. හරි. ලියන්න පුතේ චුටි නෝට් එකක් මාතෘකාව දාගන්න ෂඩ්දශමී සංඛ්‍යා පද්ධතිය කියනවා. ෂඩ්දශමී සංඛ්‍යා පද්ධතිය. hexadecimal number system. ෂඩ්දශමී සංඛ්‍යා පද්ධතිය hexadecimal number system. hexadecimal number system. ඔබදේ ICT සබ්ජෙක්ට් එකට මේ සර් කියනවනේ දැන් IT සබ්ජෙක්ට් එකට අපි කියනවනේ ICT එක ඒතකොට මේ දෙකේම තේරුම එකක්ද සර්? ICD කියන එකේ IT දෙකේම තේරුම එකක් නෙමෙයි. ICD කියන්නේ information and communication technology. ඒ කියන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. එතකොට තොරතුරු තාක්ෂණයයි සංනිවේදන තාක්ෂණයයි කියන දෙකම අපි කොහොමද දත්ත භාවිතයෙන් තොරතුරු නිර්මාණය කරගන්නේ? ඒව කොහොමද සංනිවේදනය කරන්නේ කියන දෙකම කතා කරනවා. IT කියලා කියන්නේ information technology. IT වලදී අපි කතා කරන්නේ තොරතුරු තාක්ෂණය විතරයි. තොරතුරු හදාගන්න හැටි සහ තොරතුරු භාවිතා කරන හැටි කතා කරනවා. තොරතුරු සංනිවේදනය කරන හැටි කතා කරන්නේ නැහැ. පැහැදිලිද? සරලව කියලා දුන්නා. සර් thank you. සරලව කිව්වේ ලියන්න පොතේ මාතෘකාවට යටින් ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය යන හඳුන්වයි. ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය යන හඳුන්වයි. 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය යන හඳුන්වයි. 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය යන හඳුන්වයි. මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් අගයක් නිරූපණය කිරීමේදී මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් අගයක් නිරූපණය කිරීමේදී මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් අගයක් නිරූපණය කිරීමේදී
බිඳුවේ සිට 9 දක්වා ඇති ඉලක්කම් සහ බිඳුවේ සිට 9 දක්වා ඇති ඉලක්කම් සහ බිඳුවේ සිට 9 දක්වා ඇති ඉලක්කම් සහ සර් මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයේදී මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් අගයක් නිරූපණය කිරීමේදී මෙම සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් අගයක් නිරූපණය කිරීමේදී බිඳුවේ සිට 9 දක්වා ඇති ඉලක්කම් සහ බිඳුවේ සිට 9 දක්වා ඇති ඉලක්කම් සහ බිඳුවේ සිට 9 දක්වා ඇති ඉලක්කම් සහ 10 11 12 13 14 15 යන කමදාල් යන්නේ 10 11 12 13 14 15 යන 10 11 12 13 14 15 යන අගයන් නිරූපණය කිරීම සඳහා capital A, B, C, D, E, F යන capital A, B, C, D, E, F යන අක්ෂරද භාවිතා කළ හැකිය. capital A, B, C, D, E, F යන අක්ෂරද භාවිතා කළ හැකිය. හරිද පුතේ? හරිද? හරි. තවලියම් තවද සංඛ්‍යාවක් ක්‍රියා අවසානයේ සංඛ්‍යාවක් ක්‍රියා අවසානයේ පාදය 16 ලෙස සටහන් කළ යුතුය. 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 හරි. උදාහරණ කියලා ලියලා මෙන්න මේ උදාහරණ දෙක ලියා ගන්න පුතේ. උදාහරණ කියලා ලියලා මෙන්න මේ උදාහරණ දෙක ලියා ගන්න. මේ උදාහරණ දෙක ලියා ගන්න. සර් එකම ඉලක්කම දෙපාරක් ලියන්න බැරි ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිවල විතරද? හැම එකෙම එහෙමයි. දැන් ද්විමේ සංඛ්‍යා පද්ධතියේදී අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය සහ දශමේ සංඛ්‍යා පද්ධතිය කියන තුනේම එහෙම භාවිතා වෙන්නේ නැහැ. බිංදුව ඉඳලා 9 වෙනකන් එකම ඉලක්කම ආයෙ නැහැනේ බං නේද? ඔය පුතේ එහෙම නැහැනේ. හරි මම ඒවල පන්තියේ මම බං කියලා කියනවා. හරි. එතකොට මේ ලොකු වයස් පරතරයක් නැහැ. ඔයගොල්ලෝ තාම දුටි. එතකොට ෂඩ්දශම සංඛ්‍යා පද්ධතිය තමයි 10 11 12 13 14 15 භාවිතා වෙන්නේ. හරිද? එතකොට තමයි මම කියන්නේ නැවත එකම ලක්ෂණය භාවිතා වෙන්න බෑ කියලා. හරි අනිත් ඒවලදී එහෙම එකම ලක්ෂණය භාවිතා වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. කොහොමත් සංඛ්‍යා පද්ධතියක අනුලක්ෂණ ලියද්දී එකම ලක්ෂණය ආය භාවිතා වෙන්න බෑ කොහොමද? ඉතින් සර් උනානේ සර් 10 නිරූපණය කරනකොට දීමේ සංඛ්‍යා මේ සංඛ්‍යා පද්ධතිය අනුලක්ෂණ කියන්නේ මේදී
සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් සංඛ්‍යාවක් ලියද්දී සංඛ්‍යාවක් ලියද්දී හරි සංඛ්‍යාවක් ලියද්දී කොහොමද ලක්ෂණ අවදාවට පුළුවන් සංඛ්‍යා පද්ධතිය ලක්ෂණ ටික කියද්දී දැන් බලන්න හරි බලන්න ඔය හිතන්නේ මේ ABCDEF කියනවා නැහැ ෂඩ්දශම සංඛ්‍යා පද්ධතියේ තියෙන බිංදු ඉඳලා 15 වෙනකන් සංඛ්‍යා ABCDEF නැහැ අරම සංඛ්‍යාවල් ලියනවා හරි 16 ඔයා පොතේ මට කියන්න මේ තියෙන්නේ 1.1ද නැත්නම් 10යි 11ද නැත්නම් 1.1 දෙකම කියලා ගන්න පුළුවන්. ෂඩ් දශමයකදී ඕක දෙකම කියලා ගන්න පුළුවන්. මොකද ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියකදී ඒක 1.1 කියලාත් ගන්න පුළුවන් නැත්නම් 10 11 කියලාත් ගන්න පුළුවන් නේද? ඒකට හිතාගන්න බැහැ 1.1 කියලා ගන්න පුළුවන් 10 11 කියලා ගන්නත් පුළුවන්. එතකොට මට හිතාගන්න බැහැ මොකද්ද මේ දෙන්නේ කියලා. නේද? අන්නේ ගැටලුව මතුවෙන හින්දා තමයි 10 උපනය කරන්න කැපිටල් A 11 උපනය කරන්න කැපිටල් B 12ට කැපිටල් C 13ට කැපිටල් D 14ට කැපිටල් E සහ 15ට කැපිටල් F විදියට වෙනම ලක්ෂණ අරගෙන තියෙන්නේ. අනවලු දැන් මම කියනවා මේ 1.1 A තේරුණාද? දැන් මට අවුලක් නැහැ. මේ තියෙන්නේ 10යි 1.1 A තියෙන්නේ. හරි දැන් අවුලක් නැහැ මට. පැහැදිලි නේද? ඔව් සර්. ඒකම මොකද තමයි එකම ලක්ෂණේ රිපීට් වෙන්න දෙන්නේ නැතුව ඒවට වෙනම ලක්ෂණ බවදා කරලා තියෙනවා. හරි. හරි. සර් ඔව් අහන්න. එතකොට දැන් ඔය ලෙටර්ස් වලින් ඒ කියන්නේ අපිට ලෙටර් එකක් දැම්මොත් මේ ඇත්තටම 10 to 15 නම්බර් එකක් නේ ලෙටර් එකෙන් රිප්‍රසන්ට් වෙන්නේ. ඔව්. එතකොට සර් දැන් අපි ඕක අර මේ ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අර 10 1 0 එහෙම දීලා එතකොට ඒක අනිත් නම්බර් සිස්ටම් එකේ නම්බර්ස් එක්ක දැම්මාම සර් පැටලෙනවානේ. අනිත් නම්බර් සිස්ටම් මේ නම්බර්ස් එක මොකද මේක දාන්නේ? නෑ එතකොට සර් මේක අර 16 වෙනකල් තියෙනවනේ. ඒතර අනිත් ඒ වගේ වඩා වැඩි ප්‍රමාණයක් මේකේ තියෙනවනේ. ඔව්. එතකොට මේ ලියනකොට තියෙනව මොකද අවුල? අර ටික අර 10 to 15 numbers අර 1 to 9 එනකොට ඒවා කලවම එළියද්දි බේස් එක දැම්මොත් විතරනේ අපිට අඳුන ගන්න පුළුවන්. හරි බේස් එක දාන්න ඕනේ. බේස් එක නොදා ලියන්න බෑ. ඔයා හෙක්සාඩෙසිමල් නම්බර් එකක් ලියනවා නම් බේස් එක නොදා ඒක වැරදි. හරි බයිනරි නම්බර් එකක් ලියනවා නම් බේස් එක නොදා ඒක වැරදි. ඔක්ටල් නම්බර් එකක් ලියනවා නම් බේස් එක නොදා ඒක වැරදි. එහෙම ලියන්න බෑ පුතේ. ඩෙසිමල් නම්බර්ස් විතරයි බේස් එක නොදා ලියන්න පුළුවන්. හරිද? පැටලෙන්නේ නැහැ වයින් එපා. බේස් එක අනිවාර්යෙන් තියෙනවා. තේරුණාද? ඕකේ. බේස් එක දායන්න පුළුවන් ඩෙසිමල් නම්බර්ස් විතරයි. හරි. උදාහරණ කියලා ලියන උදාහරණ ටික දාගන්න. උදාහරණ කියලා ලියන උදාහරණ ටික දාගන්න. මේක දාගන්න. මම 11 වසර උගන්වන්නේ නැද්ද කියලා අහනවා උගන්වනවා. 6 7 8 9 10 11 12 13 ශ්‍රේණි ඔක්කොම උගන්වනවා. හරි වැඩි ප්‍රායෝගික ප්‍රමුඛතාවයක් දෙන්නේ A level වලට. තමන්ගේ ක්ලාස් එකේ A level ක්ලාස් ටික ඒත් එකම ඕන්ලයින් ක්ලාස් වල උගන්වනවා. හරි ඕන්ලයින් ක්ලාස් වල ළමයි ගොඩක් හිටියොත් එහෙනම් මම ආසාවෙන් උගන්වනවා වැඩි කරනවා. හරි අද ක්ලාස් එකේ ළමයි 40ක් විතර ආවා. ඒ වෙද්දි 24ක් ඉන්නම ක්ලාස් එකේ. මොකක් හරි ඒක ඒගොල්ලෝ නිසා ලෙෆ්ට් වෙන්නේ නැති සමහර වෙලෙට ක්ලාස් එකක් තියෙන්න පුළුවන්. මොකක් හරි ඒක නිසා මට ක්ලාස් එකේ ළමයි ගොඩාක් ඉන්නවා නම් ඔයගොල්ලෝගේ වයසේ මම හරි ආසාවෙන් ක්ලාස් එක කරගෙන යනවා. හරි අපි බලමු ක්ලාස් වල ඉලක්ක කරගන්න ඉස්සරහට. මට හරිම අවශ්‍ය වුණා තමයි ඒක තමයි ඔයගොල්ලෝ මෙන්ෂන් කරලා කියන්න අවශ්‍ය නැහැ. මට තියෙන ලොකු අවශ්‍යතාවයක් ඒක. හරි අපි හොඳ කොළොල් වල ටිකක් ඉන්නේ. හරි පොඩි බටාව ටිකක් අපි ක්ලාස් එක හදමු. හරි මම මෙතන උගන්නනකොට ඒක අහන්න ඕනේ ඉතින් ඉගෙන ගන්න ඕනේ වැඩි නිසා. හරි නේද? alright. right. අපේ සතියේ ක්ලාස් එක කරගෙන කලින් යාළුවෝ දීපොදෙන්න මම දෙයන කියන්න ඕනේ ඈ. අවුරුදු මම කිව්වේ ඒක. ඔව් සර්. හා.
Telegram group එකට හැමෝම add වෙන්න. Telegram නැත්නම් Telegram හදා ගන්න. හරි. Telegram app එක download කරගන්න තියෙන්නේ. ෆෝන් එක දාන්නත් පුළුවන් මේක කම්පියුටර් එක දාන්නත් පුළුවන්. හරි. එතකොට පන්ති වලින් කියලා දානවා. මොකද මේ කොටස ටිකක් කරලා ඉවරනම් පන්ති වලයි. සාමාන්‍යයෙන් තුන්ට පන්ති වලින් ඉඳන් තුනයි කාලය වෙලාව. මේ කොටස උගන්වලා ඉවරනම් පන්ති වල වෙන්නේ. එතන ඉවර වෙන්නේ නැහැ. other Pandi part. Right? Hi. උදාහරණයක් ලියුවා වැඩිවට එහෙනම් අපි ඉගෙන ගන්න තියෙනවා මේ වෙද්දී සංඛ්‍යා පද්ධතිය හතරක් ලස්සනට. හරි රමණ සංඛ්‍යා ඉදිරියට කරනවා. අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න පන්තියට වෙලාවටම. හරි වෙලාව වරද්දන්න නැතුව හරියට වෙලාවට පන්තියට සම්බන්ධ වෙන්න ඒක සමාන වෙද්දී හරි දෙන්න permanent time එක මේ අද තිබ්බ එකමද? හරි කාට හරි පන්තියේ වෙලාවට සම්බන්ධ වෙන්න බැරි නම් රෙකෝඩින් ඉල්ල ගන්න පුළුවන්. රෙකෝඩින් ඉල්ල ගන්න නැතුව ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් මම ගොඩක් කැමතියි. සහ යාළුවෝ කීපදෙනෙක් අනිවාර්යෙන් හැමෝම හරි තමන් යාළුවෝ කීපදෙනෙක් පන්තියේ කියන්න සහ අපේ Telegram group එකට ඔයගොල්ලන්ගේ යාළුවෝන් add කරන්න පුළුවන් add members ගිහිල්ලා ඔයගොල්ලන්ගේ contact list එකේ ඉන්න යාළුවන්ව Telegram group එකට add කරන්න. Telegram group එකේ link එක යාළුවන්ට share කරන්න. හරි මම link එකක් හදලා දාන්නම් හැමෝටම. ඒක share කරන්න හැමදාම. හරි එහෙනම් පුතේ ලබන සතියේ ක්ලාස් වල ජොයින් වෙන්න අටක් කල යාළුවෝ කීපදෙනෙක් පන්තියේ කියන්න එනම් හැමෝටම ඊළඟ සර්ණයි ජය වේවා. අයිබෝන්. Excuse me, sir. ආනෝ. අයිබෝන් sir. Thank you sir. Sir, මම Thank you sir. අර ඔෆිස් වැඩ නැහැ කියලා එතකොට ඒක කොහොමද දාගන්නේ? පුතේ ආයෙත් ඒක මං ගාව තියෙන්නේ. මම කිව්වේ සර් ඔෆිස් පැකේජ් එක වැඩ නැහැ කියලා. ඒතර සර් කොහොමද ඔෆිස් පැකේජ් එක ගන්නෙ? ऑफिस पैकेज එක ගන්න වෙලාව මම ඩවුන්ලෝඩ් ලින්ක් එකක් එවන්නම්. මම WhatsApp මෙසේජ් එකක් දාන්න. sir මේ පන්තියේ ප්‍රැක්ටිකල් කරනවද? මෙසේජ් එකක් දාන්න. Telegram group එකේ ඉන්නවා මේ ඒක. ප්‍රැක්ටිකල් කරනවද? මොකද පුතේ? පන්තියේ ප්‍රැක්ටිකල් කරනවද? ඔක්කොම කරනවා ප්‍රැක්ටිකල්ස්. ඔය ප්‍රැක්ටිකල් වීඩියෝ එක දාලා දෙනවා YouTube. ඕගොල්ලන්ගේ වැඩේ ලොකෝ අයියාලා ඒවා. පුතේ Telegram group එකට මෙසේජ් එකක් දාන්න ඔෆිස් පැකේජ් එකේ ඇඩ් ඔෆ් එක දරුවා. ඔෆිස් පැකේජ් එකේ ඇඩ් ඔෆ් එක කියනවා. Telegram group එකට මෙසේජ් එකක් දාන්න. Telegram group එකේ ඉන්නවා ඒ වගේ කරන අයියාලා කළා ඒගොල්ලෝ කවුරු රිප්ලයි කරයි ඈ. ඔයාලට ඔෆිස් පැකේජ් එක ඩවුන්ලෝඩ් කරලා ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්න. නැත්නම් අමාරුයි. රයිට්. එහෙනම් මොකටද දවස් සමයි ජය වේවා. පරිස්සමෙන් ඉන්න.